ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අපි හැම කෙනෙක් නැගී සිටීමෙන් අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. මම දවසේ අපි 2021 වර්ෂයේ අපි පළවෙනි ඉරිදාට ඇවිල්ලා තිබෙනවා. ඉතින් අලුත් වර්ෂයක් අලුත් දවසක් ඉතින් උන්වහන්සේ තුල දවසේ අපි උන්වහන්සේ සමග කාලය ගත කරන්න ස්තුති ප්‍රශංසා කරන්න යනවා. ඉතින් අපි යාඥාවකින් මේ කාලය බාර කළා. උන්වහන්සේට මේ කාලය බාර දෙන්න යන සෙන්රි සහෝදරියගේ මේ කාලය බාර කරලා යාඥා කරන්න කියලා. Hallelujah. Stuti කරනවා ස්වාමී ප්‍රශංසා කරනවා. අතිශය මහත්ම දෙවියන්ගේ වාසය කරන බැලන්කාරය දවසේ නිසා ස්වාමීනි විශේෂ ස්වාමීන් වහන්සේ සම්බන්ධ දවසේ ඔබ සබහැමකෙට එන දුකනාව සස්තුති කරනවා පියාණන් විශේෂම වාසික දහස්වලේ මෙහෙබාර කරන ආශා කරනවා ස්වාමීන් වහන්සේ කරුණාව වාසික හස්තනේ මාදේ තරුවගනව පියාණන් වහන්සේ පටන් ගන්න සිට අවසාන දක්වා ස්වාමීනි වාසික කැමැත්ත වාසික බගපෙනුතුල දවසේ ක්‍රියා කරනවා විශේෂ ස්වාමීන් වහන්සේගේ හස්තේ ස්වාමීන් නමස්කාර කාර්යභාර ක්‍රියාක්ෂා කරනවා අදවස වාසික මාදේ වැඩවස්මින් පියාණන් වාසික කෙනකාතුල ක්‍රියා කරනවා පියාණන් වහන්සේ ආත්මල සැබෑකමික වාසික නමස්කාර ඔසුනසෙයිස වාසික කෙනකාතුල ක්‍රියා කරනවා පියාණන් වාදකලදාත් ස්වාමීන් ගායනාවෙන් මුකතල වහන්සේ බාර කරනවා ස්වාමීන් වහන්සේ ස්පර්ශ කරමින් ආලය ප්‍රකලනා පියාණන් එබැවින් ස්වාමීන් මෙහෙම සහෝදරි බාර කරනවා ස්වාමීන් වහන්සේ දවසේ මුළුමනින් වහන්සේ පාවිච්චි කරන්ට ස්වාමීන්ගේ හැකියාව ඇති බාලයේ ශක්තිය නොවේ ස්වාමීන් අදවස වහන්සේ කැමැත්ත වහන්සේගේ බාල කන්නකගෙන වහන්සේ ඇතුළේ වහන්සේ ක්‍රියා කරන ස්වාමීන් ඇත් නමස්කාර කරමින් වහන්සේගේ වචන ඇගේ මුඛ මත තැබුණා නම් පියාණන් වහන්සේ එවැගේම ස්වාමීන්ගේ වචනද බාර කරනවා පියාණන් වහන්සේ අදවස නඩුපරණ කසල පිළිස වහන්සේ කෙනෙක් අවසූදානම් කළනව දැන් අවසර තුල ස්වාමීන් වහන්සේ අපිට කතා කරන පියාණන් වහන්සේ ස්වාමීන් දේවදාස වහන්සේ මුලින්ම බාර කරනවා වහන්සේ බලලෙස පාවිච්චි කරගන්නවා ස්වාමීන් අදවසේ ස්වාමීන් මේ දෙහෙට විරුද්ධ වෙන සිළු බාධාවන් ආසිරි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාම ඉවත් කරන ස්වාමීන් වහන්සේ මාගේ ක්‍රියා කරනවා කෙසේද ලබා කරන ආසිරි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිතුම් බලවන්ත නාමයෙන් ආමේන් ආමේන්. දාන්සිගේ වචනේ කියනවා අප විනාශ වුණේ ස්වාමීන් වහන්සේගේ කරුණාවල් නිසා උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසා. ආමේන්. කී දෙනෙක් අද දවසේ මේ වචනේ විශ්වාස කරනවද? ආමේන්. අපි දන්නවාගේ වර්ෂය තුල අපි බොහෝ පීඩා, බොහෝ කරදර ප්‍රශ්න තුල අපිට එන්න සිද්ධ වුණා. නමුත් උන්වහන්සේ අපිව අලුත් වර්ෂයකට අද දවසේ ගෙනල්ලා තිබෙනවා. උන්වහන්සේගේ කරුණාව නොනවතින නිසා. ආමේන්. අපි ගීතිකාව ගායනා කරමින් අපි උන්වහන්සේට මේ වෙලාවට ස්තුති ප්‍රශංසා කරන්න යනවා. ප්‍රධානම ඔබට ගායනා කරන්න පුළුවන් නැත්නම් ඔබ උන්වහන්සේට ස්තුති කරන්න උන්වහන්සේ කළා වූ හැම දෙයක් සිහි කරමින් Bye.
හොඳයි අපි උන්වහන්සේට දෙන්නා වූ දීමන අපි අතට රැගෙන අපි උදෙසා යාඥා කරමු. අනිලවදීනානි සහෝදරගේ මේ දීමන එදසෙන් කොටස් සිළු දෙයක් උදෙසා යාඥා කරමු. ආදරවන්ත මහත්ම ජීවමානයේ ප්‍රාණ ස්වාමීන් වහන්සේ සිදුවන් කරන දවසේදී ස්වාමීන් වහන්සේ තුළ ස්වාමීන් වහන්සේ පාවල සිටිනේ ස්වාමීන් වහන්සේ වහන්සේට දේව වහන්සේ දෙලපිරිස වහන්සේ ප්‍රකාර කරන සිද්ධ කරනවා ස්වාමීන් පියාණන් වහන්සේ දැන් දෙන්නේ යනවා දසෙන් කොටස් ප්‍රේමේ දීමන ඇස්කියාල බාර කරනවා ස්වාමීන් පියාණන් වහන්සේ දස වඩ වපුරන්න වහන්සේ ප්‍රකාර කරන පියාණන් වහන්සේ දෙනා දේවල් වලට ආශිර්වාද කරන ස්වාමීන් හැම කෙනෙක්ගේම ස්වාමීන් රැකියාවලට ඕක කරනවා සියල්ල වහන්සේ ආශිර්වාද කරනවා ස්වාමීන් පියාණන් මේ දේවල් ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය දිසා පාවිච්චි කරන වහන්සේ ප්‍රඥාව දෙන ස්වාමීන් මේ වාර්ෂික පුරා ස්වාමීන් වහන්සේ උපස වැඩි වපුරන්න වහන්සේ ප්‍රකාර කරනවා පියාණන් මේ සියල්ල කියලා එකම ගැලප කාර්යස් විශ්වාසගෙන ආමේන්. ඔබගේ හදවත ඉතින් අපුණාසර සුති කරන්න යනවා අපුණාසර ප්‍රශංසා කරන්න යනවා අපි ගායනා කරමු හිමි අපි එසේම සිටින කෙන ගීත ගායනා කරමින් අපි තව ප්‍රීතියෙන් උනාසර නමස්කාර කරන්න යනවා
මේ කාලේ අපි වහන්සේට බාර කරනවා. ස්වාමීනි වචනය තුළ වහන්ස දවස් අපේ කියන කතා කරන්න, බලවත් කරන, ශක්තිමත් කරන්න කියලා ඉන්නවා ස්වාමීනි. පියන්නේ වහන්සේ ස්වාමීනි අලුත් වර්ෂයක් තුළ, අලුත් දවසක් තුළ ස්වාමීනි අපිව වහන්සේගේ ස්වාමීනි අභිමුඛත්වය අපිට ඉන්න දුන්න කරුණාව නිසා ස්තුතිවන්ත වන අතර ස්වාමීනි දවස් තුළ වහන්ස අපේ කිනාගේ හදවත්වල කතා කරලා ස්වාමීනි වහන්සේ කැමති ආකාරයෙන් වහන්ස අපගේ යන්ටි කියලා ඉන්නවා ස්වාමීනි. පියන්නේ අපි යටත් වෙනවා බාරනවා ස්වාමීනි වහන්සේම අපේ කිනා තුළ ක්‍රියා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. සුබදැසනක් වේවා. කී දෙනෙක් ඉතාමත් ප්‍රීතියෙන් ඉන්නවද? ආමෙන්. ආවරණට ඔබ ප්‍රීතියෙන් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම ගොඩක් ආදරෙන් ඉන්නවා ඔබගේ ජංගම දුරකථනයේ චුට්ටක් ආයෙ චෙක් කරලා බලන්න ඔන් කරලාද කියලා. සයිලස් කරන් සමහරකට හරියන්නේ නැහැ ඔන් කරලා නැත්නම් ඔෆ්ම කරලා දාන්න මේක. බලන්න ඔබගේ ළඟ ඉන්න කෙනාගෙන් අහන්න ඔබගේ දුරකථනය ඔෆ්ද නැත්නම් මට කරදර දෙන්න පුළුවන් කියලා. ආමෙන්. අද කවද දවස? ඉරිදා දවස. එතකොට අද ජනවාරි මාසේ 3 වෙනිදා. එහෙම නැත්නම් අවුරුද්දේ පළවෙනි ඉරිදා කියලාත් අද කියනවා. මේ අපි බලුවොත් දවස් කිහිපයකට කලින් අපි 31 වෙනිදා රාත්‍රියේ දේවමේට සහභාගී වුණා. නැත්නම් ජනවාරි පළවෙනිදා අලුත් අවුරුදු දේවමේට සහභාගී වුණා. ඉතින් ඒකේ ඉඳන් අද වෙනකන් දවස් කීයක් කියලා තියෙනවද? දෙකයි. නැත්නම් 3ක් ගිහිල්ලා තියෙනවා ජනවාරි 3 වෙනිදා වෙනකොට. මම දවස් 3ක කියන එක අපි කියනවා කාලය ගිහිල්ලා තියෙනවා දවස් 3ක කාලයක් කියලා. එහෙනම් අපි කාලය මනිනවා තප්පර වලින්, එහෙම නැත්නම් විනාඩි, ඊට පස්සේ පැය ගණන් වලින්, දවස් ගණන් වලින්, වර ගණන් වලින් අපි ඊට පස්සේ අවුරුදු ගණන් වලින් අපි මේ කාලය කියන දේ මනිනවා. මම ඔබට කැමතියි අද දවසේ දෙවන් වහන්සේගේ වචනය තුළ කාලය කියන දේ ගැන කතා කරන්න. අර කාලය කියන දේ අපි දැන් මේ පැය විනාඩි තප්පර කියන දේවල් කොහෙද තියෙන්නේ? ඒ කාලේ කොහෙද තියෙන්නේ? අපි මේ ලෝකයේ ඉඳි ඔබ වෙලාව බලනවද නැද්ද? ඈ? දැන් මම දේශනා කාර්යයක් එහෙම ගොඩාක් වෙලා එදිනා කරපුණොත් එහෙම ඔබ වෙලාව බලනවද නැද්ද? ඇයි වෙලාව ගන්න මට නවත්තන්න කියන්නද? එහෙම නැත්නම් වෙලාව දැනගන්න? දෙකම කියනවා. හොඳයි. අපි දැන් මේ කාලය මේ ආකාරයට බලනවා. ඒකට කාලය බලනකොට මේ කාලය කියන දේ තියෙන ලෝකේ. අපි ලෝකයෙන් තමයි අපි මේ වෙලාව කොහොමද කියලා බලන්නේ. දින ගණන් බලන්නේ. ඒ තප්පර ගණන් බලන්නේ. ඒක ඇවිල්ලා මේ ලෝකේ. නමුත් ආත්මික ලෝකේ මට ස්වර්ග රාජ්‍යයේ මේ කාලය කියන දේ අදාළ වන්නේ නැහැ. කාලය අදාළ වෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන අපට පමණයි. අර උන්වහන්සේගේ වචනයට අපි යමු. උන්වහන්සේගේ වචනේ අපි බලමු කාලය ගැන මොනවද අපිට කියන්නේ කියලා. අපලම නැසුරුදලිය වෙන්නේ දේශනකාරය පොතේ නැත්නම් ධර්මදේශකය පොතේ 3 වෙනි පරිච්ඡේදයේ දෙවනි පදයේ ඉඳන් පළවෙනි පදයේ ඉඳන් 8 වෙනි පදයට වෙනකම්. උපදින්න කාලයක් සහ නැසින්න කාලයක් යන. සිටුවන් පළවෙනි පදයේ සෑම දෙයකම සෑම දෙයකම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවට කාලයක්ද ඇත. උපදින්න කාලයක් සහ නැසින්න කාලයක්ය. සිටුවන්ට කාලයක් සහ සිටු ඒවා උදුරා දමන්න කාලයක්ය.
මරන්න කාලයක් සහ සුව කරන්න කාලයක්. කඩාදමන්න කාලයක් සහ ගොඩනගන්න කාලයක්. ගල් අහක දමන්න කාලයක් සහ ගල් රැස් කරන්න කාලයක්. වැළඳ ගන්න කාලයක් සහ වැළඳ ගැනීමෙන් වළකින්න කාලයක්. සොයන්න කාලයක් සහ නැතිවීමට අරින්න කාලයක්. තබා ගන්න කාලයක් සහ අහක දමන්න කාලයක්. ඉරන්න කාලයක් සහ මහන්න කාලයක්. නිශ්ශබ්දව සිටින්න කාලයක් සහ කතා කරන්න කාලයක්. ප්‍රේම කරන්න කාලයක් සහ ද්වේෂ කරන්න කාලයක්. යුද්ධයට කාලයක් සහ සමාදානයට කාලයක්. right. උනාසික වචනේ අපිට කිව්වා මේ හැම දෙයකටම කාලයක් තිබෙනවා කියලා. අපි ඒකම බලමු ඉදිරි කතාවේ පද දෙක තුනක් 9 වෙනි පදේ ඉඳන් 11 වෙනි පදේ දක්වා යමක් කරන්නාට තමා වෙහෙසෙන දෙයින් කවර ප්‍රයෝජනයක්ද? දෙවියන් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කරන්න දී තිබෙන වැඩ මම දුටිමි. උන්වහන්සේ සියලු දේම ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකෙද ඔවුන්ගේ සිත්වල තබා තිබේ. එහෙත් පටන් ගැන්වී සිට කෙළවර දක්වා දෙවියන් වහන්සේ කළ කාරණා මනුෂ්‍යයට දැනගන්න බැහැ. ආමේන්. හොඳයි. අපිට හැම දෙයකටම කාලයක් නියම කරලා තියෙනවා කියලා උන්වහන්සේගේ වචනේ කතා කරනවා. මේ ලෝකෙ සිදුවෙන හැම දෙයකටම කාලයක් නියම කරලා තිබෙනවා. ඒ කාලෙදී එක දේවල් සිදුවන්න යනවා. ඒකට ඔබ මේ ලෝකේ ජීවත් වෙන කාලේ මොන තරගේ කාලයකටද ඔබ මුහුණ දෙමින් සිටින්නේ? ඇයි ඔබ මේ ලෝකෙට ඇවිල්ලා තිබෙන්නේ? ඒ දෙවන්නාසගේ සලස්මානුවයි. එතකොට මේ ලෝකේ අපි ජීවත් වෙනවා කියන එක අපි හඳුන්වනවා අපි මේ ලෝකේ ඉන්න කොච්චර කාලයකටද? සදාකාලිකව මේ ලෝකේ ඉන්නවා. ආමෙන්. කිදෙරක ඉන්නද ඔබ සදාකාලික නොවන අය? ඒකට බයම නැහැ අනිත් පැත්තට නිසා. සදාකාලිකව මේ ලෝකේ ඉන්න ඇවිල්ලා නැති කට්ටිය තමයි අපි හැමෝම. ඇයි අපි తాවකාලික කාලයක් මේ ලෝකේ ජීවත් වෙන්න ඇවිල්ලා ඉන්න මනුෂ්‍යයන් සිටිනවා. අපි මේ ලෝකේ ඉන්නේ ස්වර්ග රාජ්‍යයේ ඒ මහිමවාන්විත භාවය ලබා ගන්න සුදුසුකම් ලබන පරීක්ෂණයකට මුහුණ දෙමිනුයි. මේ ලෝකේ අපි ජීවත් වෙන කාලේ පරීක්ෂණ කාලයක් තිබෙනවා. පරීක්ෂණය සමත් වෙනා වූ අය ස්වර්ග රාජ්‍යයේ මේ මහිමාන්විත ස්ථානයට පත්වීම ලබාගෙන යන්නා වූ අයව සිටිනවා. අපි තේරුම භාෂාවෙන් කියව පත්වීම ලබාගෙන කියලා. එහෙම නැත්නම් ඒ මහිමාන්විත භාවයට උන්වහන්සේ දීසෝ ස්වර්ග රාජ්‍යයට යන්නා වූ අයව සිටිනවා අපි. ඒවල මේ ලෝකේ ඉන්න කාලේ අපි මොනවද කරන්නේ? පරීක්ෂණ කාලයකට මුහුණ දෙමින් සිටිනවා. ඒවල අපි හැමෝගේම ජීවිතය මේ ලෝකේ තියෙන පරීක්ෂණයක. අල්ලපු කෙනාට කියන්න පුළුවන් ඔබට මීටරේ පාර කරේ තියාගෙන ඉන්න විදියටම අල්ලපු කෙනාට කියන්න ඔයාගේ ජීවිතේම පරීක්ෂණයක් කියලා. ආමේන්. ඒක අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්. මේ පරීක්ෂණයට අපි හරියාකාරව මුහුණ දී යුතුව තිබෙනවා. දැන් මේ පරීක්ෂණය විශේෂත්වයක් තිබෙනවා. සාමාන්‍ය පරීක්ෂණයක් කරද්දී කොහොමද ෆේල් වුණොත් මොකද වෙන්නේ? අපි එළව ෆේල් වුණොත් මොකද වෙන්නේ? ජොබ් එකට නෑ. අපි ගොඩක් අය රිපීට් කරනවා. ආපහු පාරක් උත්සාහ කරනවා. නමුත් අපේ ජීවිතයේ තියෙන මේ පරීක්ෂණය එකම එක වතාවයි එන්නේ මගේ සහෝදරයා සහෝදරිය. ඒකට දේවතාවක් එන්න යන්නේ නැහැ. අපිට එක chance එකයි තිබෙන්නේ මේ විභාගයට මුහුණ දෙන්න. ඒ පරීක්ෂණයේ සමත් හෝ අසමත් එකම ප්‍රතිඵලයයි එන්නේ. ඒක අපිට ආපහු උත්සාහ කරන්න හැකියාවක් නැහැ. අපේ වරද්ද ගත්තම වෙනවා. නමුත් දෙවියන් වහන්සේ තුල අපි මේක පළවෙනි වතාවෙන් සමත් වුණොත් ස්වර්ග රාජ්‍යයේ නැතිනම් යන ඔබ අපි හැමෝම දන්නා වූ දෙයක් තිබෙනවා. ජීවිතයට එක වතාවයි මේ පරීක්ෂණය. නැවත රිපීට් කිරීම මේකේ නැහැ. අපි එක වතාවෙන් මේ පරීක්ෂණය සමත් විය යුතු තිබෙනවා. ළඟින් කෙනාට කිව්වොත් එක වතාවයි තියෙන කොහොමද සමත් වෙන්නේ කියලා. ආමේන්. ඔබ ඇදහිල්ලෙන් කියන්න නැත්නම් එයා ඒක කරන්නේ නැතුව ඉන්නවා. හොඳට කියන්න. බ්‍රදර්ස් සිස්ටර් එක වතාවයි තියෙන්නේ කොහොම හරි මේක සමත් වෙන්න ඕනේ. ආමේන්. බව දිලිපට කියන්න කවුරුත් නැහැ.
මේ පරීක්ෂණය අපි එක වතාවේ සමත් යුතු දෙනවා. එවනම් මේ ජීවිතේ අපි කිව්වා අපි දන්නවා අපි මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ කරන්න. ඔන්න මේ කැමැත්ත ඉෂ්ට සිද්ධ කරන්න උන්වහන්සේ තුල අපිට දැනගැනීමක් එහෙම නැත්නම් ප්‍රඥාවක් අවශ්‍යව තිබෙනවා. උන්වහන්සේගේ කාර්යය නිවැරදිව ඉෂ්ට සිද්ධ කරන්න. නැත්නම් අපි දන්නේ නැහැ අපි යන්නේ කොහෙද කියලා. උන්වහන්සේ අපිට ප්‍රඥාව දීලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ සලස්ම කුමක්ද? ඒකට අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ කොහොමද? ඒක අනුව ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා දැනගන්න. නමුත් අපි ලෝකේ ඉන්නකොට ගොඩක් අය ප්‍රඥාව පාවිච්චි කරනවා MA එක කරන්න, එහෙම නැත්නම් PhD එක කරගන්න, උපාධිය ලබා ගන්න මේ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. සමහරක් අය ඒ ප්‍රඥාව තියාගෙන පෞද්ගලික ජීවිතේ වෙච්ච ඒවා ගැන දුක් වෙවි ජීවත් වෙමින් සිටිනවා. එහෙම වෙන්න නෙවෙයි අපිට දෙවියන් වහන්සේ ප්‍රඥාව දීලා තිබෙන්නේ. දෙවියන් වහන්සේගේ කාර්යය නිවැරදිව ඉෂ්ට සිද්ධ කරන්න ඒ දේ කුමක්ද? ඒකට මම කොහොමද කැප වෙන්න ඕනේ? ඒ ජීවිතයේ දෙවියන් වහන්සේගේ ඒ මේ දින පරීක්ෂණය සමාප්ත වෙලා මේ මහිමාන්විත භාවයට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න යන්න ඕනේ මාර්ගයේ ගමන් කරන්නේ කොහොමද කියලා බලන්න අපිට ප්‍රඥාව අවශ්‍යව තිබෙනවා. අපි ගොඩක් වෙලාවට ප්‍රඥාව ඉල්ලනවා අපිට මඟ පෙන්වීම ඉල්ලනවා ලෝකයේ දේවල් වලට. නමුත් අපිට දෙවියන් වහන්සේ ප්‍රඥාව දීලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ කාර්යය ඉෂ්ට සිද්ධ කිරීම පිණිසයි. මේ නිසා මගේ සහෝදරයන් සහෝදරිය අපිට අත්‍යවශ්‍යම දේ වන්නේ ප්‍රඥාව. දෙවියන් වහන්සේ තුල අපි නිතිපතා යාඥාවේදී දවස්පතා යාඥාවේදී අපි උන්වහන්සේගේ වැඩියෙන් ප්‍රඥාව අයද යුතුව තිබෙනවා. මොකද මේ වර්ෂය පුරා අපි ඉදිරියට යන්න නම් උන්වහන්සේගේ ප්‍රඥාව අපේ කෙනෙකා තුළ වැඩියෙන්ම තිබෙන්න ඕනි. දැන් මේ වතාව විභාගයේ එකපාරයි කිව්වා. ඒක ආපහු එන්නේ නැහැ කිව්වා. උදාහරණයක් විදිහට අපේ කිව්වා ජනවාරි 1 වෙනිදා පමුණාද නැද්ද දැන්? 2021 ජනවාරි 1 වෙනිදා පමුණා කියලා පොඩ්ඩක් අත උස්සන්නකෝ. ආමෙන්. ආය කවද්ද අවුරුදු කීයකින්ද 2021 ජනවාරි 1 වෙනිදා එන්නේ? අර වල්ගත වුණා අවුරුදු ගානකින් පායනවා කියනවා. නමුත් 2021 ජනවාරි 1 වෙනිදා ආය කවදාවත් අපේ කාර්යවත් ජීවිතේට එන්නේ නැහැ. ඔබ දැන් ගත කරව අන්තිම විනාඩිය ඔබගේ ජීවිතේට කවදාවත් එන්නේ නැහැ. අපිට එක වෙලාවක කරන්න තියෙන එක වැඩේ කරන්න සඳහා නිසි කාලයක් තිබෙනවා. ඒ වෙලාව නැවත අපේ ජීවිතේට එන්නේ නැහැ. අපි අත්හැරපු පැය ගණන්, අපි නාස්ති කරපු විනාඩි ගණන්, ඒ දවස් ගණන් ආයෙ කවදාවත් අපේ ජීවිතයට එන්නේ නැහැ. මේක ගැන හොඳ අවධානයෙන් අපි සිටිය යුතුයි. මොකද උන්වහන්සේ අපිට මෙහෙම කියන්නේ අපි විමසා බලන කාලය අපිට කාලය ඇයි වැදගත් වන්නේ? ඇත්තටම අපිට කාලය වැදගත් වන්නේ. දැන් මම ඉවර කරන්න පැය භාගෙන් නමුත් මම අද පැය භාගෙන් ඉවර කරලා පැය දෙකක් කරනවා දේශනාව. ඔබ මොකද කියන්නේ? ඔබට කාලය වැදගත් නැද්ද? අපිට තව ගොඩක් වැඩ තිබෙනවා නේ. ඒ නිසා අපිට කාලය වැදගත් වෙලා තිබෙනවා. ඒකට අපිට කාලය වැදගත් නම් අපි උන්වහන්සේගේ වචනේ බලමු. ඇයි අපිට කාලය වැදගත් වෙන්නේ යන්නේ කියලා. අපි බලමු ලූක් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 42 සිට 44 දක්වා. ලූක් 19 වෙනි පරිච්ඡේදයේ 42 පදයේ සිට 44 පදයේ දක්වා. අහෝ නුඹ සමාදානයට අයිති කාරණා මේ දවසේදීවා නුඹව දැනගෙන සිටිනවා නම් යහපත. දැන් ඒවා නුඹේ ඇස් වලින් සැඟවී තිබේ. නුඹ විමසා බලන කාලය නුඹ නොදැන සිටි බැවින් නුඹේ සතුරන් විසින් නුඹ වටේට පස් වැටියක් නගා නුඹ වටකොට සියලු දිසාවෙන්ම නුඹ කොටු කරගෙන නුඹ සහ නුඹ තුල සිටින නුඹේ දරුවන්ද පොළවේ ගසා නුඹ තුලේ ගලක් පිට ගලක් පිපෙන්ට නාරින දවස් පැමිණෙන්නේ කිසේක. ආමෙන්. අපිට කාලය වැදගත් වෙනවා. අපි විමසන කාලය, අපි ජීවත් වෙන කාලය, අපි මොනවද මේ කාලේ කරන්න ඕනේ කියලා අපි නොදැනගෙන ඉන්න නිසා අපේ කාලය ගොඩක් වැදගත් වෙනවා. අපි මේ ගත කරන කාලේ අපි දේවල් නොදැනගෙන සිටියොත් අපිටත් වෙන්න මේ දේ මේක යරිකෝවේ මොනවද කියන්නේ දේව මාලිගාවට මේ දේ වුණා. ඒ කතාව කිව්වා ගලක් පිට ගලක් නොහිටින විදියට විසිරලා යන්න යනවා.
අපේ දරුවන්ට මේ දේවල් වෙන්න යනවා. අපි කාලය වැදගත්ව පාවිච්චි කළ යුතු තිබෙනවා. අපි ජීවත් වෙන කාලයේ තිබෙනා ප්‍රයෝජනය කුමක්ද? අපි ඒ කාලය තුළ පාවිච්චි කරන්න ඕනේ ආකාරය කුමක්ද කියන දේ අපි දැනන් සිටිය යුතු තිබෙනවා. අපි මේ ලෝක ජීවත් වෙද්දී ගොඩාක් දේවල් කරනවා. ගොඩක් දේවල් හම්බ කරන්න උත්සාහ කරනවා. ගොඩක් දේවල් අත්පත් කරගන්න උත්සාහ කරනවා. නමුත් දෙවියන් වහන්සේ අපි එව්වේ උන්වහන්සේ තුල පරීක්ෂණයකට මුහුණ දෙන්න. මේ පරීක්ෂණ පැත්තක තිබෙද්දී අපි වෙන දේවල් කරනවා නම් අපි කාලය විමසා බලන කාලය අපි නොදැනගෙන සිටියා වෙනවා. මගේ සහෝදරය අපි කාලය ගැන ඉතාමත් වැදගත් මේ ආකාරයට දරගත යුතු තිබෙනවා. ඒ වගේම අපි බලමු උන්වහන්සේගේ වචනේ ධර්මදේශකයේ අපි කියමු පොතේම 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය මොනවද කියන්නේ කියලා? 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. උපදින්න කාලයක් සහ නැසින්න කාලයක්. සිටුවන්ට කාලයක් සහ සිටු ඒවා උදුරා දමන්න කාලයක්. ආමේන්. උපදින්න කාලයක් තිබෙනවා, මැරෙන්න කාලයක් තිබෙනවා. පරීක්ෂණය ආරම්භ කරන දවසක් තිබෙනවා, පරීක්ෂණය අවසන් කරන දවසක් තිබෙනවා. මේ දවසේදී ආරම්භ කරන්න ඕනි, ඒ දවසේදී අවසන් කරන්න ඕනි. එතනින් එහාට කාලය දික් කර ගැනීම කරන්න හැකියාවක් නැහැ. එම නිසා මේ කාලයේදී නිසි කාලයේදී නිසි දේ කරන පිණිස අප සියලුම දෙනා සූදානම්ව සිටිය යුතු තිබෙනවා. ඔබ සමග ඔබගේ අසල්වැසියා ඉන්නවා ඔබත් එක්ක වාඩිලා. එයා ඇවිල්ලා දිව්‍යමය සලස්මකින් මේ ලෝකෙට ආපු කෙනෙක්. ආමෙන් කියන්න පුළුවන්ද කියලා මම කියන්න. ඇයි අපි දිව්‍යමය සලස්මක් කියන්නේ ඔබගේ අසල්වැසියා? ඔබත් එක්ක පුටුවේ වාඩිලා හැමත පුටුවේ වාඩිලා ඉන්න කෙනා දිව්‍යමය සලස්මක්ද නැද්ද? ඇයි දිව්‍යමය සලස්මක් කියන්නේ? මම කියපු නිසාද? එහෙනම් ඇයි? දෙවියන් වහන්සේ අපේ කෙනෙකුට සුවිශේෂී සලස්මක් හදලා තිබෙනවා. අපි ඔක්කොම සභාවක් විදියට මෙතන එකට වාඩි වෙලා රැස් වෙලා සිටීම දෙවියන් වහන්සේගේ දිව්‍යමය කැමැත්තක්ද නැද්ද? දිව්‍යමය කැමැත්තක් තිබෙනවා. අපි මේ කාලේ 2021 අවුරුද්දේ අපි සභාවක් විදියට එකට එක්ව මේ ආකාරයෙන් වාඩි වෙලා අසුන්ගෙන එක සභාවක මේ ප්‍රදේශයේ තබා තිබෙන්නේ දෙවියන් වහන්සේ තුළ දිව්‍යමය සලස්මක් අනුවයි. ආමෙන්. මොකද එහෙම මම කියන්නේ අපි දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙන කාලේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සමකාලීනයක ජීවත් වුණා ස්නාපක යොහාන්තුමා. යොහාන්තුමා ජීවත් වීම දිව්‍යමය සලස්මක් තිබුණා. අපි දන්නවා යොහාන්තුමා හම්බෙන්න කලින් එලිසබෙත් යොහාන්ගේ මව යොහාන්ගේ හම්බෙන්න කලින් ඇය වඳ ස්ත්‍රියක් සිටියා. අවුරුදු ගණනාවක් වඳව සිටියා. ඒ දිව්‍යමය සලස්මන වඳ කරපු කුස තුල දෙවියන් වහන්සේගේ ඵලයක් විදියට යොහාන්තුමා හටගත්තා. ඒ හට ගැනීම තුළ අපි දකිනවා යොහාන්තුමා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගය සූදානම් කරමින් සකස් කරමින් ගියා. ඒ පාර හදපු දිව්‍යමය සලස්ම දෙවියන් වහන්සේගේ සලස්මයි. ඔබගේ අසල්වාසියා ඔබගේ හැමතින් ඉන්න ඔබගේ සහෝදරයාට ඔබ කැමති වුණත් නැති වුණත් ඔබගේ පෙනුමට ඔබ අකමැති වුණත් නැති වුණත් ඔවුන් අප සියලු දෙනා එකට තබා වෙන්නේ දෙවියන් වහන්සේ තුල ඒ දිව්‍යමය කටයුත්ත එකට එක්ව සිදු කරන පිණිසයි. ආමෙන්. ඒක තමයි දෙවියන් වහන්සේගේ සලස්ම. ඒ දිව්‍යමය සලස්මයි අපව තබා වෙන්නේ. අපි එක පවුලක් තබා වෙන්නේ එක විදියට ඒක නිසායි. හැබැයි උන්වහන්සේගේ වචනේ කතා කරන අපි සභාව උන්වහන්සේගේ ශරීරයේ අවයවයන් විදියට. උන්වහන්සේ සභාවේ ඉස්සෝ සිටිනවා. අපි එකිනෙකාට පැවරිච්ච සුවිශේෂී කාර්යයක් තිබෙනවා. හැබැයි එක සභාවක් විදියට මේ හැමෝගෙම කාර්යාව ඒ හැමෝගෙම වැඩ කොටස එකට යාම වැදගත්ව තිබෙනවා. ළඟින් ඉන්න කෙනා කියන්න බලන්න වාගේ වැඩිව හරියට කරන එක ගොඩාක් වැදගත් කියලා. දැන් අපි දන්නවා යම්කිසි රටකට යනකොට දැන් විදේශගත වෙච්ච අය මෙතන ඇති යම්කිසි රටකට යනකොට අපි ගන්න ඕනේ අවසරයක්. එහෙම නැත්නම් වීසා එකක් ගන්න ඕනේ. දැන් මේ වීසා එක තියෙනවා සමහරක් ඒවා විසිටින් වීසා කියනවා. සමහරක් ඒවා ස්ටුඩන්ට් කියනවා. ඒත් පස්සේ සමහරක් ඒවා මොනවද කියන්නේ රාජකාරී එහෙම නැත්නම් මොනවද කියන්නේ ඒක වර්කින් වීසා නේ. මම දන්නේ කියන්නේ වර්කින් වීසා කියන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් ඒවා සිටිසන් පුරවැසි භාවයෙන් හම්බෙලා යන ඒවා තිබෙනවා. දැන් මේක තීරණය වෙන්නේ එක එක්කෙනාට තිබෙනා හැකියාව මතයි.
එක රටකට ඇතුල් වෙද්දී මාස 3යිද එයාට විසිටින් වීසා විතරක් දෙන්න පුළුවන්. එයාට වැඩ කරන්න යන්න පුළුවන්. ඒ එක එක්කෙනාගේ තියෙන අනුග්‍රහය අනුව එක එක්කෙනාගේ කාලවල් තීරණය වෙනවා. ඒ රටට ඇතුල් වෙන කාලය. මේ ආකාරයට මගේ සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අනුව මේ ලෝකේ අපි ජීවත් වෙන කාලය තීරණය වෙලා තිබෙනවා. ඔබට තිබෙන කාලය ඔබ දැනුවත්ද? මේ 2021 ජනවාරි 3 වෙනිදාදී ජීවත් වෙනවා. මෙතන ඉඳන් ඔබ කොච්චර කාලයක් ජීවත් වෙන්න යනවද කියලා ඔබ දන්නවද නැද්ද? දන්නේ නැහැ කියන අදසු. ආමේන්. අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ අපිට කොච්චර කාලයක් මේ ලෝකේ ඉන්න තිබෙනවද කියලා. සමහරක් වෙලාවට තව පැය ගානයි. සමහරක් වෙලාවට තව දවස් ගානයි. සමහරක් වෙලාවට මාස ගානක්, සමහරක් වෙලාවට අවුරුදු ගානක් වෙන්න පුළුවන්. දැන් අවුරුදු 40 ජීවත් වෙච්ච කෙනෙක්ට කියන්න පුළුවන්ද තව අවුරුදු 40ක් මම කොහොම හරි ඉන්න යනවා කියලා? ඔබට කියන්න පුළුවන්ද තව පැයක් මම ජීවත් වෙන්න යනවා කොහොම හරි කියලා? ඒක තීරණය කරලා දෙන දෙවියන් වහන්සේ. ඔබට දීලා තිබෙන කාලය තිබෙන දෙවියන් වහන්සේගේ අතේ. හැබැයි ඒ කාලය කොපමණ කාලයක් වුණත් ඒ කාලයට නිශ්චිත එක වැඩක් තිබෙනවා. ඒ රාජකාරියක් තිබෙනවා. ඒ කාර්යය කරන්න ඒ කාලය උපරිම පාවිච්චි කරන්න අවශ්‍යව තිබෙනවා. අපි ගිහිල්ලා මේ ලෝකේ වැඩ කොච්චර කරත් වැඩක් කරන්නේ නැහැ. මන්දේ කිසිම දෙයක් අපි ගෙනියන්න යන්නේ නැහැ. මේ ලෝකේ ජීවත් වෙන කාලෙදී දෙවියන් වහන්සේ වෙනුවෙන් කොච්චර කාලයක් අපි වැය කරාද? උන්වහන්සේගේ කාර්ය කොච්චර කාලයක් අපි සූදානම්ම ඒක නිසියාකාරයෙන් කරාද කියන දේ පමණක්ම වැදගත් වෙනවා මගේ සහෝදරයා සහෝදරිය. අපිට තියෙන කාලය අපි දන්නේ නැහැ. ඒ කාලය අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප කළ යුතු තිබෙනවා. ඒකයි වැදගත්කම. අපිට දේශනාවක කොච්චර අහන්න වේද මේ පණිවිඩය කොච්චර කාලයක් ලැබෙයිද කියන්නේ අපිට තේරෙන්නේ නැහැ. අපිත් ඉන්නවා සමහරක් අය ඉන්නවා රාජකාරී වලට ගියාම අපි දකිනවා සමහරක් අය අයිස් ගලලා ඉන්නවනේ. වැඩක් කරන්නේ නැහැ. ඔය කොහොම හරි මොනවා හරි කරලා ෆයිල් එකක් දෙයක් අතපත ගන්නවා එනවා පඩිය ගන්නවා පාඩුවේ ඉන්නවා. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි යාළුවා එතරම් ඉන්නවා. යාළුවා දිහා බලන්න අපි කරන අපරේටිය සමහරකට අපිට මොකද වෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. මගේ සහෝදරය සහෝදරිය අපේ සමාජයේ ඉන්න අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිත් එක්ක ඉන්න දෙවන් වහන්සේගේ දරුවෝ කියන අය වෙන්න පුළුවන්. ඕන් තමුන්ගේ කාර්ය ඉෂ්ට සිද්ධ නොකර තමුන්ගේ දේ බලාගෙන ලෝකයේ විදියට ජීවත් වෙමින් සිටිනවා වෙන්න පුළුවන්. තමුන්ගේ පෞද්ගලික දේවල් මත තමුන්ගේ රැකියාව එහෙම නැත්නම් තමුන්ගේ ධනය ගැන ඒවා අවධානය යොමු කරමින් සිටිනවා වෙන්න පුළුවන්. ඕන් කරන කාර්ය දිහා බලලා අපේ කාර්ය නවත්තන්න අපිට හැකියාවක් නැහැ. එකම සභාවේ ඉන්න සහෝදරයෝ වෙන්න පුළුවන්. නමුත් අපේ කාර්යය දෙවියන් වහන්සේ තුළ අපි ඉෂ්ට කරන්න ඕනේ. ආර්ය කරේ නැති නිසා මම කරේ නැහැ කියන්න අපිට හැකියාවක් නැහැ. ළඟින් ඉන්න කෙනා දිගටම පොඩ්ඩක් කතා කරලා කියන්නේ නිදාගෙන ඉන්න එපා හොඳට අහගෙන වෙලාව අඩුයි කියලා. ආමේන්. මේක හොඳට අහගන්න මගේ සහෝදරයා සහෝදරිය. මේක දෙවියන් වහන්සේගේ වචනයයි. මේක දෙවියන් වහන්සේගේ කාලය. මේ කාලය නිම වෙන්න කොච්චර කියලාද කියලා අපි කිසිම කෙනෙක් දන්නේ නැතිව ඉන්න කාලයක්. මේ කාලය අතිශයින් වැදගත් පාවිච්චි කිරීම අපගේ වගකීමක්ව තිබෙනවා. දෙවියන් වහන්සේ ඒ දේ දිහා බලන් ඉන්නවා. ළඟින් ඉන්න කෙනාට අපෝ කියමුද? ඔයා ඉක්මනට කරන්න වාගේ වැඩේ ඉක්මනට ඉවරයක් කරන්න කාලය කෙටි කියලා. ආමේන්. දෙවියන් වහන්සේ වැදගත් දේවල් අපේ ජීවිතේ සිදු වෙන්න කාලයක් නියම කරලා තිබෙනවා. හැම දෙයකටම උන්වහන්සේ තුළ දුන්නු කාලයක් අපි හැමෝටම තියෙනවා. උදාහරණයක් අපිට ගැලවෙන්න කාලයක් දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. ඒ ගැලවෙන්න කාලයක් අපිට උන්වහන්සේ දීලා තිබෙනවා. අපි බලමු ක්‍රියාපොතේ 17 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදේ මොනවද කියන්නේ කියලා. ඉතින් මේ නොදන්නා කමේ කාලවල් දෙවියන් වහන්සේ නොබලා හැරිය නමුත් සියලු මනුෂ්‍යයන්ට හැමතැනදී පසුතැවිලි වෙන්න දැන් අනුකරනසේක. අපි දන්නේ නැති කාලේ කරපු පව්වලට දෙවියන් වහන්සේ සමාව දෙනවා. අපි හැමෝම දන්නේ නැතුව දෙවියන් වහන්සේ අඳුරන්නේ නැති කාලයක් තිබුණා. ඒ කාලයක් කරපු පාප වලට උන්වහන්සේ සමාව දෙනවා. නමුත් දැන් උන්වහන්සේ අපිට කලින් කතා කරලා කියනවා පසුතැවිලි වෙන්න කාලය කියලා. මෙතන කතා කරනවා. ඉතින් මේ නොදන්නා කමේ කාලවල දෙවියන් වහන්සේ නොබලා හැරිය නමුත්
සියලු මනුෂ්‍යයන්ට සෑම තැනදී පසුතැවිලි වෙන්න දැන් අනකරනසේක. අපිට පසුතැවිලි වෙන්න මේක තමයි කාලෙම තිබෙන්නේ. හැබැයි පසුතැවිලි වෙන එකේ කාලේ අවසානයේ කොච්චරද කියන අපි දන්නේ නැහැ. හැමදාම පසුතැවිලි වෙවි ඉන්න බෑ. දැන් කාලේ හරි. අපි ජනවාරි 1 වෙනිදාත් අපි ගත්ත 31 වෙනිදා ඒ දේව මේ වෙලාවේදී අපි පසුතැවිලි වෙන්න කාලයක් ගත්තා. අපිට මේ කාලේ අනකරන උන්වහන්සේ පසුතැවිලි වෙලා අපි කළ යුතු වැඩේ කරන්නයි කියලා. අපි මේ වෙලාවේ පසුතැවිලි වෙන්න අපි පසුවට පසුතැවිලි වෙනවා කිව්වොත් පසුවට පසුතැවිලි වෙන්න කාලයක් ඔබට එන්නේ යන්නේ නැහැ. උන්වහන්සේගේ වචනේ වෙනස් වෙන්නේ නැහැ. ඒ කාලෙදී කළ යුතු දේ ඒ වෙලාවේදී අපි ඉෂ්ට සිද්ධ කළ යුතුව තිබෙනවා. පසුතැවිලි වෙන්න වෙන වෙලාවේ අපි පසුතැවිලි වෙන්න අවශ්‍යව තිබෙනවා. අපිට දිනේකට මේ පහුගිය දවස්වල කතා කරලා කිව්වා දෙසැම්බර් 8 විභාගයක් තිබෙනවා. ඒකට දැන් මොන තත්ත්වෙද වුණත් ඔහු සහභාගී විය යුතු තිබෙනවා. වෙනස් වුණා දන්නේ නැහැ. කමන්නේ. නමුත් ඒ කියන විභාගයේ එදා එයා ලියන්න අවශ්‍යව තිබෙනවා. ඒ දවසේ ඒ විභාගය ලියන්න අවශ්‍යයි. ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට තිබෙන විභාගය අපි ඒ දවසේ ලිවිය යුතුව තිබෙනවා. පසුතැවිලි වෙන්න වෙන වෙලාවේ පසුතැවිලි වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ එන්න කියන වෙලාවේ උන්වහන්සේ ගාවට යන්න අවශ්‍යව තිබෙනවා. මේ දේ අපි තදින් හිතට ගත යුතු දෙයක් තිබෙනවා. ඒ වගේ මගේ සහෝදර සහෝදරිය මම ඔබට ජනවාරි 1 වෙනිදා කතා කරා ඒ වචනය තුළ අපි කිව්වා අපි බැඳිලා ඉන්න බැඳීම් වලින් අපි බැඳිලා ඉන්න දේවල් වලින් අපේ සම්බන්ධතාව වලින් ඒ වගේ අපි සම්බන්ධ වෙලා ඉන්න දේවල් වලින් අපි අයින් වෙන්න කියලා දෙවියන් වහන්සේ කියනවා නම් අපිට අපි එතනින් අයින් වෙන්න ඕනි. අපි බැඳිලා ඉන්නේ මොනකටද? ඒ බැඳිලා ඉන්න දෙයට දෙවියන් වහන්සේ අයින් වෙන්න කියනවා අපි එකකින් අයින් වෙන්න ඕනි. අපේ තියෙන සම්බන්ධතාවල් මොන වගේ දේවල් වලටද අපේ සම්බන්ධතාව තිබෙන්නේ? ඒ සම්බන්ධතාව දෙවියන් වහන්සේගේ අකමැත්ත නම් ඒවෙන් අයින් වෙන්න ගොත් අපි එකකින් අයින් වෙන්න ඕනි. අපි සම්බන්ධ වෙලා ඉන්නේ කාත් එක්කද? සම්බන්ධ වෙලා ඉන්නේ කාත් එක්කද? ඒ සම්බන්ධතාවයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි නම් අපි එකකින් අයින් වෙන්න අවශ්‍ය තිබෙනවා. මේක ආයෙ දවසක් කතා කරන්න එන එකක් නැහැ. ආයෙ දවසක් කියන්න වෙලාවක් නැති වෙයි. අපිට යන වෙලාවෙදි මොනවද වෙන්නේ යන්නේ කියලා අපි දන්නේ නැහැ. මේක අතහරින්න කියලා දෙවියන් වහන්සේ කිව්වනම් ඒක අතහරින්න දැන් කාලය හරියව තිබෙනවා. බැඳීම් වලින් අයින් වෙන්න කියලා කිව්වනම් ඒ බැඳීම අපිට කොච්චර වැදගත් වුණත් ඒ කොච්චර වේදනාකාරී වුණත් ඒ බැඳීමෙන් වෙන වෙන එක අපිට කළ යුතුව තිබෙනවා. මන්ද ඒක තුල අපිට දෙවියන් වහන්සේ ගාවට යන්න හැකියාවක් නැහැ. ඒ පරීක්ෂණය සම්බන්ධ අපිට ජයග්‍රහණය කරන්න හැකියාවක් නැහැ. උන්වහන්සේ අකමැති දේවල් එක්ක අපි එකතු වෙලා යනවා නම්. මගේ සහෝදර සහෝදරිය පසුතැවිලි වෙන්න උන්වහන්සේ අපිට කාලයක් දීලා තියෙනවා වගේම උන්වහන්සේ තුළ පරිණත වෙන්න කාලයක් උන්වහන්සේ අපිට දීලා තිබෙනවා. දැන් ඔබ කී දෙනෙක් පරිණතද? මේ ළඟදී ගියාම අපේ එක තැනකට ගියා මමත් අපේ සහෝදර දෙන්නෙකු ඔව් අපිට කියනවා මම ආමිගේ වැඩ ගන්න මම උද පරිණත කෙනෙක් කියලා. ඉතින් එයාම තමයි කියන්නේ ආ පරිණතයි කියලා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ අපි බලමු පරිණතයි කියන්නේ මොකක්ද කියලා. දැන් අපි උන්වහන්සේගේ වචනේ ගැන කතා කරමු. පරිණත කතාව ගැන අපි පස්සේ බලමු. අපි බලමු උන්වහන්සේගේ වචනය තුළ පරිණත භාවය ගැන අපිට කොයි ආකාරයකද කතා කරන්න කියලා. අපි බලමු හේබ්‍රෙව් 5 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය මොනවාද අපිට කතා කරන්න කියලා. මක්නිසාද කාලේ ප්‍රකාරයට නුඹලා ගුරුවරයව සිටින්න යුතුව තිබියදී දෙවියන් වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුකම් නැවත යමෙකු විසින් නුඹලාට උගන්වන්නට ඕනෑව තිබේ. නුඹලා ඝන ආහාර නොව කිරි ඕනෑ කරන අයව සිටින්නෝය. දැන් අපි දන්නවා කිරිබොන බබෙක් තමයි මුලින්ම දරුවෙක් ඉපදෙන්නේ. දරුවා ඉපදුනාම සති 4ක් වයස වුණාම මට මේක හරියටම තේරෙන්නේ නැහැ වරුණත් ඔබ සමාන වෙන්න ඕනේ. දැන් සති 4ක් විතර ගියාම දරුවා මවගේ කටහඬ අඳුර ගන්නවා. ඔව් සති 6ක් විතර ගියාම මව hina වෙනවා නම් ඒක අඳුර ගන්න hinaව බලාපොරොත්තු වෙනවා. මාස 4දී බබා පෙරලා ඉන්න අවශ්‍යයි. ඊට පස්සේ මාස 6 අය වගේම මාස 6ක් වගේ ගියාම කණි විඳ ගන්න, බඩ ගන්න, මාස 7ේදී වගේ බඩ ගන්න යනවා. අවුරුද්දේදී කොහොම හරි දරුවේ ඇවිදින්න අවශ්‍යව තිබෙනවා.
ඊට පස්ව ඒ කාලවලට එක එක දේවල් ඒ දරුවගේ ජීවිතේ සිදු වෙනවා. දැන් අවුරුදු 20ක විතර බබේ අවුරුදු 3ක විතර වැඩ කරනවා නම් මොනවද කරන්නේ දරුවට අපි කියන්නේ? ඒකට මොකද කියන වචනේ? සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන එහෙම අය ඉන්නවා. එයාලට අපි කියනවා මන්ද බුද්ධිකයි කියලා. ඇයි? ඇඟ හැදෙලා වයස අවුරුදු 20 ගණන් 30 ගණන් නමුත් කරන්නේ 5 6 වයසේ වැඩ නම් අපි යාට කියනවා මන්ද බුද්ධිකයි කියලා. දැන් දෙවියන් වහන්සේ තුල ජවවීම ලැබපු කෙනෙක් අවුරුදු 20ක් විතර පරණයි. සමහරක් අය උපන්දා ඉඳන් දෙවියන් වහන්සේ තුලම ජීවත් වෙනවා අය ජවවීම ලැබලා අවුරුදු මෙච්චරක් පරණයි. මේ සභාවට මෙච්චරක් පරණයි කියලා කියනවා. එයා කරන්නේ අවුරුද්දක විතර ජවවීම ලැබපු කෙනෙක් කරනව ක්‍රියාවල් නම් ඒකට කියනවා අපි ආත්මිකව මන්ද බුද්ධිකයි කියලා. නිසි කාලයේදී නිසි විදිහට වර්ධනයක් වෙන්න අවශ්‍යව තිබෙනවා. නිසි පරිදි පරණක තත්ත්වයට පත් විය යුතුව තිබෙනවා. මගේ සහෝදරය සහෝදරිය මේක අතිශයින් වැදගත්. සමහරක් අය ඉන්නවා දෙවියන් වහන්සේ තුල ගැලවෙන්න වල අවුරුදු මෙච්චරක් කියලා කියනවා. ඒ හැමදාම tamun කනවා. දැන් මෙතන කියනවා කිරි ගණන්හරනව කිරි ඕනෑ කරායව සිටි. කිරි බොන්නේ චූටි දරුවෝ. චූටි දරුවෝ වගේ මට්ටමක ඇදහිල්ල තුළ ගැලවීම ලැබුවා අය වෙලා ඒ තාම දුන්න දේ කනවා නම් වචනේ ගන්නන දේ විතරක් අල්ලගන්න යනවා නම් තමුන් දෙයක් බයිබලය තුල කියවලා තමුන්ගේ වර්ධනයක් සිදුවන්නේ නැත්නම් තමුන් තාමත් හැමදාම මේ මොන්ටිසෝරි යන ළමයාගේ තමගේ මොන්ටිසෝරිමයි සන්ඩේ ස්කූල් දරුවෝගේ සන්ඩේ ස්කූල් එකට යන්නේ නැහැ. හැබැයි සන්ඩේ ස්කූල් යන මට්ටමේ ඉන්නේ. සන්ඩේ ස්කූල් එකේ උගන්වන්න ඕනේ. හැබැයි ඉන්නේ සන්ඩේ ස්කූල් එකේ දරුවෝගේ තත්ත්වයක. ඔයාලා කියලා බයිබල් ස්ටඩි එකක් කරන්න ගියොත් ඒක කරන්න හැකියාවක් නැතුව තිබෙනවා. හැබැයි ගැලවීම ලබලා අවුරුදු ගාන ලොකුවට කියන්න පුළුවන්. මේ පරණද මට්ටමට පත් වෙච්ච කෙනෙක් කියන්නේ මගේ සහෝදරයා සහෝදරිය තමුන් ගන්න නෙවෙයි තමුන් දෙන කෙනෙක්. මම කියවලා ගත්ත දේ මෙන්න මේකයි මේකේ කතා කරන දේ. මෙන්න මේ දේ කියලා උගන්වන කෙනාට තමයි පරණද කෙනා කියන්නේ. නැත්නම් අර මාත්තරවල සහෝදර දෙන්න ගිහලා කතා කරපො මම පරණදයි කියලා टॉक्स දෙන කෙනා පරණත නැහැ. තමුන්ගේ ක්‍රියාවේ දෙවියන් වහන්සේ තුළ පරණත භාවයට පත් වෙන්න අවශ්‍ය තිබෙනවා. මගේ සහෝදරය සහෝදරිය මේ අවුරුද්ද සුවිශේෂී වූ අවුරුද්දක් තිබෙනවා. අපි මේ අවුරුද්ද තුළ දෙවියන් වහන්සේගේ තුළ තිබෙන මට්ටම අද අපි විමසා බලන්න ඕනේ. අපේ සාමාන්‍යයෙන් අපි සමාජයේ ඉන්න දැන් සීනි හරි කොලෙස්ටරෝල් හරි තියෙන අපි චෙක් කරලා මට්ටම බලා ගන්නවා. බලාගෙන ඊගාවට කරන්න ඕන දෙයට තීරණයක් ගන්නවා. මේ දවසේදී මගේ සහෝදරයා සහෝදරිය එයා හා සමානව අපි දෙවියන් වහන්සේ තුළ අපේ මට්ටම විමසා බලන්න අවශ්‍ය තිබෙනවා. මේ අවුරුද්ද අපි ඉස්සරහට යන කාලය දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? ඒ කාලයට අපි උන්වහන්සේගේ ප්‍රඥාව අරගෙන උන්වහන්සේ තුළ පරණත භාවයට පත් වෙන්න මේ අවුරුද්ද තුළ අපි තීරණයක් ගත යුතු තිබෙනවා. අවුරුද්ද තුළ නෙවෙයි අද තීරණයක් ගත යුතු තිබෙනවා. මේ අවුරුද්ද තුළ අපි පරණත භාවයට උන්වහන්සේ තුළ පත් විය යුතු තිබෙනවා. කීදෙනෙක් කමෙන්ට් කියනවාද? කීදෙනෙක් කැමතිද ඒ තත්ත්වයට යන්න? ආමෙන්. අපි දෙවියන් වහන්සේ තුළ නැගී සිටමු. උන්වහන්සේගෙන් අයදෙමු. උන්වහන්සේ තුළ අපි හමු ස්වාමීන් වහන්සේ දුන්නා කාලය මොන ආකාරයකට මම පාවිච්චි කරන්නේ? ඔබ වහන්සේ දුන්නා කාලය තුළ මම මොනවාද කරන්න යුතුව තිබෙන්නේ? ස්වාමීන් මම කරන වැඩේ ගැන ඔබ සෑහීමකටපත් වෙනවද? මට කාලයක් නැහැ කියලා මම දන්නවා. ස්වාමීනි මට සෙකන්ඩ් chance එකක් නැහැ කියලා මම දන්නවා. ස්වාමීනි පළවෙනි වතාවෙන් මේ විභාගය එහෙම නැත්නම් මේ පරීක්ෂණය මම සමත් වෙන්න අවශ්‍යයි. අපි උන්වහන්සේගේ ආඥාවෙන් උන්වහන්සේ තුළ අපි ඔබ විවසමු. අපි උන්වහන්සේගේ අහමු ස්වාමීනි මම මේ අවුරුදු ගානක් ජීවත් වුණා. ඒ අවුරුදු ගානේ ගැලවීම ලැබුව ඔබ වහන්සේගේ දරුවෙක් විදිහට මම අවුරුදු මෙච්චර ජීවත් වුණා. ඔබගේ අවුරුදු ගාන ඔබ දන්නවා. ස්වාමීනි අවුරුද්දේ දවස් ගාන කොච්චරද කියලා මට කියාගන්න බැරි තරම්. නමුත් ස්වාමීනි ඒ කාලය තුළ මම කරා වූ දේ ගැන ඔබගේ කාර්යයට ඔබගේ කැමැත්තට ඔබගේ සැලැස්මට මම දුන්නු කාලය මට දුන්නු වැඩේ හරියට කරාද නැද්ද කියන දේ සෑහෙන ලොකු ප්‍රශ්නයක් වගේ මගේ ඉදිරියේ තිබෙනවා. ස්වාමීනි මගේ කාල කර්මනාකරණය අඩුයිද?
මට තිබුණු ප්‍රඥාව අඩුයි. මගෙන් දුන්න ප්‍රඥාව තුළ මම වෙන දේවල් කරලා තිබෙන්නේ. ඔබ වහන්සේ මට දුන්නා වූ කාලේ මට ඔබ වහන්සේගේ දේ ඉෂ්ට සිද්ධ කරන්න තිබෙන්නේ. මම වෙන දේවල් මෙච්චර කාල කරලා ගිහිල්ලා තියෙන්නේ. ඒ ඔක්කොම කරලා ස්වාමීනි අද මගේ ජීවිතේ එක තැනක හිර වෙලා තියෙනවා. ස්වාමීනි මට ඔබ වහන්සේ නැතුව දැන් කිසි බලාපොරොත්තුවක් නැති තැනක මම සිටිනවා. මගේ හෙට දවස ඊගාව තප්පරය මොනවාද වෙන්නේ කියලා මම කොහෙත්ම දන්නේ නැති තැනක බලාපොරොත්තුවක් නැති තැනක මම සිටිනවා. මගේ වේදනාවර හදවත ඔබ වහන්සේට පෙන්නනවා. ස්වාමීනි ඔය ගිහිල්ලා කරකිලා යන්නේ කොහෙද කියලා දන්නේ නැතුව කරකි ඉන්න ජීවිතය ඔබ වහන්සේට පෙන්නනවා. මම මගේ ජීවිතය ඔබට බාර කරනවා. ස්වාමීනි මට සමාව වුණා. ඔබ වහන්සේ කිව්වා පසුතැවිලි වෙන කාලෙදී පසුතැවිලි වෙන්න ඔබ වහන්සේ අනකරලා කියනවා. ඒ කාලේ මේ වෙලාවේදී මම පසුතැවිලි වෙනවා ස්වාමීනි. මම ගත කරපු මගේ ජීවිතය ගැන මුළුමනින්ම පසුතැවිලි වෙනවා. මන්ද ස්වාමීනි මම ඔබ වහන්සේගේ දේට වඩා වෙන දේවල් වලට කාලය වැය කරලා තිබෙනවා. ස්වාමීනි මට ප්‍රඥාව දෙන්න. ස්වාමීනි මට ප්‍රඥාව දෙන්න. ඉදිරියට යන මිනිස්. මම මේ කියනවා ඒ ඔබගේ වචනේ ඔබගේ දෙවියන් වහන්සේ සමග ඔබ කතා කරන්න. උන්වහන්සේගේ ණයදින්න. මේක ඉතාම වැදගත් කාලයක් වෙනවා. අතහරින්න එපා මගේ සහෝදරිය. අපි උන්වහන්සේ තුල පරිණතව සිටිය යුතු ගරුවන්ව සිටින නමුත් අපි තාම ඒ කිරිබොන ලදරුවන් වගේ සිටිනවා. ස්වාමීනි මට සමා වෙන්න. ඔබ දන්නවා ඔබ ආත්මික මන්ද බුද්ධිකද නැද්ද කියන දේ ඔබ දන්නවා. මම කාටවත් ඇහිලා කරන්නේ නැහැ. ඔබ ඔබගේ හදවතින් අහන්න ස්වාමීනි මම ආත්මික මන්ද බුද්ධිකද? ඔබගේ කාර්යය මම නිවැරදි ආකාරයට ඉෂ්ට සිද්ධ නොකර තාමත් ඒ පපෙක් වගේ ඔබේ මගේ වැඩ කරාගෙන ඉන්න කෙනෙක්ද? ස්වාමීනි මට සමා වෙන්න. මට අවශ්‍යයි මේ අවුරුද්ද තුළ ඔබ වහන්සේ තුළ පරිණත භාවයකට පත් වන්න. තවත් කෙනෙක්ගෙන් යකන කෙනෙක් නොව තවත් මිනිස්යෙක් ඔබ වහන්සේ ගැන කියන ඔබ වහන්සේගේ දේ කියා දෙන මිනිස්යෙක් වන්න මට ආශිර්වාද කරුණාව දෙන්න. දැන් මම කිව්වම ඔබ හිතන්න එපා ඊට තව කෙනෙකුට දෙවියන් වහන්සේ පිළිගන්න කියන මට ඒක හැකියාව තිබෙනවා කියලා. ඒක නොවේ මම කියන්නේ. ආත්මික පරිණත භාවයක් ඔබ තුළ ඇති වෙ යුතුයි. ඔබගේ වයස නොව ඔබගේ පෙනුම නොව ආත්මිකව ඔබ තුළ වර්ධනයක් ඇති වෙ යුතුයි. ආත්මික පරිණත භාවයක් ඔබ තුළ ඇති වෙ යුතුයි. උන්වහන්සේ කායදෙන ස්වාමීනි ඔබගේ කරුණාව මා තුළ තවන්නේ. ඔබ වහන්සේ තුළ ආත්මික පරිණත භාවයක් ඇති වෙන්නේ. ඔබ දුන්න කාලය උපරිම ප්‍රයෝජන ගන්න. මට කරුණාව දෙන්න ජේසුස් ක්‍රිස්තුනේ. ස්වාමීනි තවත් නම් වෙන දේවල් වලට මම යන්නේ නැහැ. මේ අවුරුද්ද තුළ අපිට සහෝදරිය මේ අවුරුද්ද තුළ නැවත වතාවක් දෙවියන් වහන්සේගේ ගෘහයට එන්න හම්බ වෙයිද? උන්වහන්සේගේ වචනයක් අහන්න වෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපිට තියෙන පැය ගණනාවක් තප්පර ගණනාවක් වෙන්න පුළුවන්. නමුත් ඒ කාලය දෙවියන් වහන්සේ වෙනුවෙන් වැය කිරීම අතිශය වැදගත්. අපිට තියෙන එකම ජීවිතයයි. ඒක දෙවෙනි අවස්ථාවක් නැහැ. ඒ ජීවිතය දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප කරලා අපි උන්වහන්සේට පරිණත භාවයට පත් වීම වැදගත් තිබෙනවා. එවිට ඒ පරීක්ෂණයේ සමත්යන අපිට ස්වර්ගයේ ඒ මහිමාන්විත භාවයට පත් කරන්න හැකියාව ලැබෙනවා. අපි උන්වහන්සේගේ කාර්යය නිසි වෙලාවෙදී සිද්ධ කරමු.
බාර කරන ලබන ඔබ වහන්සේගේ වචනේ කිව්ව ස්වාමී ඉපදෙන්න කාලයක් මරණ කාලයක් ඔබ වහන්සේ නියම කරලා තිබෙනවා. මේ ලෝක ජීවත් වෙන මොහොත එකිනෙකාට ස්වාමී අපේ එකිනෙකාට ඔබ වහන්සේ සුවිශේෂී දුකාරය වෙන් කරලා තිබෙනවා. මේ කාලේ ජීවත් වෙන සමකාලීන සිරිකාම සියලු දෙනා එකට එක්ව ඔබ වහන්සේ මේ සභාව තුළ මේ ප්‍රදේශය තුළ අප එකතු කරලා තබා තිබෙන්නේ එක පවුලක් එක සභාවක් එකට එක්ව ක්‍රියා කරන පිරිස. ඒ ඔබ වහන්සේගේ දිව්‍යමය සලස්මයි. ඒ සලස්වලම එක පවුලක් එකට බැඳලා මේ ගමන යන්න ඔබගේ කාර්යය නිවර්දිව සිද්ධ කරන්න. ඔබ වහන්සේ මේ එකිනෙකා මත පැවරු වෙනම පැවරු පෞද්ගලික ඕන්ට තිබෙනා ඒ සුවිශේෂිත කාර්ය නිවර්දි කාලයේදී නිසි පරිදි සිද්ධ කරන පිණිස ඔබගේ කරුණාවේ ප්‍රඥාව ඕන එකිනෙකා තුළ ලැබුව මැනව. ඔබ වහන්සේගේ මාර්ගයේ ගෙනගිය මැනව. ස්වාමීනි ආත්මික මන්ද බුද්ධික වාවෙන් පෙළෙනා සියලු දෙනා මත මම යාඥා කරමි වාර කරන ලබන ඔබ වහන්සේ තුළ නිසි පරිදි පරිණත භාවයට පත්වන පිණිස මේ අවුරුද්ද තුළ අද දැන් මොහොත මේ මොහොතේ ගත්තා වූ තීරණය මත ඔබ වහන්සේ ක්‍රියා කරන්න යන නිසා සූති කරනවා. ඒ තීරණය මත නැගී සිටීමේ ඉදිරියටත් ඉහළටත් යන්න අවශ්‍ය ප්‍රඥාව වහන්සේ දෙන්න යන නිසා සූති කරනවා. ස්වාමීන් වහන්සේ ඕන්ගේ පෙනුම නව ස්වාමීන් ඔබ වහන්සේ ඕන්ගේ හදවතේ දැන් ඔවුන් ඔබ වහන්සේ කතා කරන හඬ අසුව ස්වාමීන් වහන්සේ ඒ තීරණය මත පිටගත්තා වූ සියලු දෙනා ඔබගේ දිව්‍ය ප්‍රඥාව දැන් වැඩිවෙන්න මැනව. මේ වර්ෂය තුළ ආත්මිකව ස්වාමීන් වහන්සේ තුළ පරිණත භාවයට පත්වන පිණිස ඔබ වහන්සේගේ කරුණාව ඕන කෙනෙකුට ලබා දුන්නු මැනව. දිව්‍ය ප්‍රඥාව ලබා දුන්නු මැනව. ඔබ වහන්සේ ඕන කෙනෙකුට ඔබ වහන්සේගේ හස්තේ රැකවරණය තුළ ඔසවාගෙන ඉදිරියට ඉහළට ගෙනියන මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ ධර්ම කෙනෙකුට ඔබ වහන්සේ හස්තේ බාර කරගන්නවා. ආමේන්. අද මේ වෙලාවේදී අන්තර්ජාලය හරහා අපිට එකතුලා ඔබ සියලුම දෙනාට අපි ජීවමාන දානවාසීගේ කරුණාව උන්වහන්සේගේ ප්‍රේමයක් ඔබ තුළ පවතින කියලා ප්‍රාර්ථනා කරමි. ඔබ වෙනුවෙන් අපි ආශා කරනවා වරොත්තු වෙනවා ඔබ සියලුම දෙනාට